නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සම්බුදු සිතකාසිරිය සදහම් සාකච්ඡාව මේ සන්ධ්‍යාවෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපි දන්නවා ඔබ ඊටාම කැමැත්තෙන් තුනුරුවන කෙරෙහි ප්‍රසාද සිත් බහුල කර ගැනීමේ අපේක්ෂා සහිතව ශ්‍රද්ධා රූපවාහිනිය අභ්‍යසර හැඳෙනවා කියලා. ඉතින් පින්වන්ත හැමදෙනාම ඊටාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. ඉතින් අපි පළමුවෙන් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන් අදත් මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමිනී අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සූදානම් අද සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්න මහියංගනයේ ශ්‍රී මහා සුමන මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ අංක 126 ඉකිරියගොඩ කෙසෙල් පොත යන ලිපිනේ පදිංචි පින්වත් WWM ඥානවති මෑණියන් සහ පුතුණුවරුන් ඒ වගේම ලේලිවරුන් ඇතුළු මුණුබුරු මිනිබිරියන් වශයෙන් පවුලේ පින්වන්ත හැමදෙනා අප හැමදෙනාම වෙනුවෙන් අද දවසේ සදැහැති දායකත්වයේ දරනවා. විශේෂයෙන් මීට වසර 3කට පෙර මිය පරලෝ යන්නට යෙදුන ආර්.බී. කරුණාරත්න පින්වන්ත පියාණන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමේ අපේක්ෂාවත් ඇතිවයි සදැහැති දායකත්වයේ දරන්නේ. ඉතින් මේ පින්වන්ත හැමදෙනාම සිහිපත් කොටගෙන කැටුව පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අපේ සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වනවා. අපි හැමදෙනාම ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. උතුම් සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡා වාරය පිණිස කාලයේ දුන අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේගේ තථාගත දසබල ඥානයන් ගැන. එහෙමයි. සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා විතර මේ දෙව් මිනිස් ලෝකයාට කල්ප ගණනකට දෙව් මිනිස් ලෝකයාට අහන්න ලැබෙන්නේ නැති මේ දුර්ලභ සත්‍ය දේශනා කරනවා. හරි ආශ්චර්යයි පින්වත්නි. ඉතින් මේ දුර්ලභ සත්‍ය ඇහෙන කාල පරිච්ඡේදයක යම් සත්‍යයක් මනුලව සිටිනම් හරි ආශ්චර්ය අද්භූත කාරණාවක් ඒක. ඊටත් වඩා ආශ්චර්ය අද්භූත කාරණේ බවට පත් වෙන්නේ පින්වත්නි, ඒ උතුම් සදහම් නිදානය පිරිසිදුව නිර්මලව කතාබස් කරන මේ කාල පරිච්ඡේදයක් තුළ, එහෙමයි ස්වාමීනි. දෙසවන් වලට ඇහෙන මේ ප්‍රදේශයක් තුළ වාසය කිරීම පුදුම ආශ්චර්යයක් ඒක. ඒක බුදු නෙතට දැක්කේ මේ වගේ ලස්සන උපමාවක්. කුමක්ද? මේ හරියට නිකන් අර වියගහේ සිදුරකින් කන කැස් බෑවෙක් බෙල්ල දාලා හරියට අහස දිහා බලනවා වගේ වැඩක්. ඒක ගැඹුරු උපමාවක් ඒක. ඒ කියන්නේ මෙතන මේක උපමාවක්. එතකොට වියගහ කියන එකේ තනි සිදුරක් තියෙනවා මැද. ඒතර මේක මුහුදට වැටුණාට පස්සේ එහාට මෙහාට දෝලණය වෙනවනේ සුළඟට. එහෙමයි. දකුණු සුළඟින් උතුරු දිශාවට, උතුරු සුළඟින් දකුණු දිශාවට, නැගෙනහිර සුළඟින් බටහිර දිශාවට, බටහිර සුළඟින් නැගෙනහිර දිශාවට හැමතිස්සෙම එහාට මෙහාට පාවී තියෙනවා. ඔහොම පාවී තියෙන වියගහේ අවුරුදු 100කට වතාවක් එනවා කියන එක ඇහැක් විතරක් පේන කැස් බෑව.
දියෙන් උඩට මතුවෙනවා කියනවා. හැබැයි අවුරුදු 100කට වතාවයි උඩ දියෙන් උඩට උඩ දාන්නේ. එහෙමයි. මේක උපමාවක්. එහෙමයි ස්වාමීනි. නැත්තම් මේක හිත හිතාදී එහෙම සිද්ධ මේ ලෝකේ වෙනවද කියලා. ඔකනේ අපි සාමාන්‍ය ස්වභාවය. උපමාවේ අර්ථය ගන්න නැහැ. උපමාව ගැන හිත හිතා ඉන්නවා. එහෙමයි. ඒකේ අඩලු හුඩුකම්. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් පින්වත් මහණෙනි ඔය විදියට අවුරුදු 100කට වතාවක් ජලයෙන් උඩට මතුවෙන කැස්බෑවා හරියට අර උඩට මතුවේදිම අර වියසිදුරත් ගානට එතනට සෙට් වෙලා එකතු වෙලා වියසිදුරෙන් හරියට බෙල්ලෝ මේ අහසට දාලා අහස දිහා බලනවා කියන කාරණේ සිද්ධ වෙන්න පුළුවන්ද කියලා අහනවා. එහෙමයි. කියන්නේ දුර්ලභම මතු කරන්න ඒ වගේ උපමාවක් ගන්න. එහෙමයි ස්වාමීනි. ඒක මෙහෙම එකක් සිදු වෙනවද නැද්ද කියලා හිතා හිටියොත් ඒක මොන අඥානකමක්ද කියලා අපිට ඒක හිතා ගන්න බෑ. එතකොට භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා නේ ස්වාමීනි ඒක හිතා ගන්න බෑ කියන එක වෙන්න බැරි දෙයක් කියලා. නෑ පින්වත් මහන්නේ ඒක වෙයි කියනවා. ඒක කාලයක් ගිහිල්ලා හරි වෙයි කියනවා. හැබැයි ඊටත් වඩා දුර්ලභව සිද්ධ වෙන දෙයක් තියෙනවා කියන මොකද්ද? මෙන්න මේ බුද්ධ ශාසනයක් කාලයක ධර්ම ශ්‍රවණය වෙන පරිසරයක් තුළ ඉපදිලා ඒ ධර්මයට කන්නේ මොනවා කියන එක ඊටත් වඩා දුර්ලභයි. එහෙමයි. එහෙම දුර්ලභ මොහොතකයි මේ අපි ඉන්නේ. එහෙමයි. එහෙම දුර්ලභ මොහොතක් මෙන්න මේ මොහොත. මොකද්ද? මම මේ පිරිසුදු ධර්මයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ අයුරින් විවර කරනවා. තව පිරිසක් ඒ ධර්මය අහනවා. දුර්ලභ නැද්ද? එහෙමයි. ඒ දුර්ලභ මොහොත නේද දැන් මේ ගත කරන්නේ අපි. එහෙමයි ස්වාමීනි. එවන් දුර්ලභ මොහොතක් දෙව් මිනිස් ලෝකයට හිනම් මේ ධර්ම දාන දෙන පිරිස දායාද කරලා. මං හිතන්නේ කල්ප ගානකට හිනම් මේ දන් හැන්දක් බෙදනවා වගේද හිනම් මේක. එහෙමයි ස්වාමීනි. දන් හැන්දක් බෙදනවා කියන එක අපි භාග්‍යතුන් වහන්සේලා පහළ වෙච්ච කාලේ බුද්ධ ශාසනයෙන් බැහැර කාලෙලත් අපි කරගන්න ඕන තරම්. එහෙමයි. අපි ගෙවල් වලම කොච්චර බත් අම්බල මේ කට්ටියට කන්න දීලාද? එහෙමයි. දුර්ලභ දේ මොකද්ද? මෙන්න මේක. බලන්න ධර්ම දාන්නේ වටිනාකම. එච්චර දුර්ලභ මොහොතක් දෙව් මිනිස් ලෝකයට විවර කිරීමක් තමයි මේ ධර්ම දේශනාවේ පින්කමක් සිදු වෙන මොහොතේ සිද්ධ වෙන්නේ. එච්චර දුර්ලභ මොහොත. එහෙමයි ස්වාමීනි. අහෝ ඒ දුර්ලභ එහෙනම් ඒ දුර්ලභ අති දුර්ලභ මොහොතක් දෙව් මිනිස් ලෝකයට විවර කළොත් එහෙනම් Tamanට සසරේ ඒ දුර්ලභ මොහොත විවර කරගන්න අවස්ථාව මම්පෙත් විවර කරන්නේ ඒ දුර්ලභ මොහොත විවර කරලා රැස් කරන පින විසින් කරන්නේ. ඒ පින තමයි Tamanට අනුග්‍රහ කරන්නේ. එහෙමයි. හරි පුදුමයි ඒක. එහෙමයි. ආශ්චර්යයි. ඉතින් පින්වත්නි, එවන් උත්තම දුර්ලභ දහමක් දෙව් මිනිස් ලෝකයාට විවර කරන්න ශාස්ත්‍රුන් වහන්සේගේ චිත්තසංතානය දසබල ඥානයන්ගෙන් පිරිපුන් වෙලා පරිපූර්ණ වෙලා විසරද ඥානයන්ගෙන් සිහිනද පවත්තමින් තමයි ශාස්ත්‍රුන් වහන්සේ මේ දෙව් මිනිස් ලෝකයා අතර වැඩ වාසය කළේ. එතකොට මේ දසබල ඥාන අපි එක ඥානයක් ගැන අපි කතා කළා. ඒතර මේ තථාගතයන් වහන්සේට අවබෝධයක් තියෙන කුමක්ද මේ ලෝකේ සිදුවෙන්නේ නැති දේවල් තියෙනවා. තථාගතයන් වහන්සේගේ ਸਰවඥ නෙතට විතරයි පේන්නේ මේක සිදුවෙන්නේ නැහැ කියලා දකින්න පුළුවන්. ඒ වගේම මේ සිදු වෙන දේවල් තියෙන අනිවාර්යෙන් ਸਰවඥ නෙතට විතරයි පේන්නේ මේක සිදුවෙන්නේ නැහැ කියලා. එහෙමයි. ඊට අමතරව මේ බුද්ධ ශාසනයේ පිළිවෙත් පිරූ ධාතු කුසල භික්ෂුවක් ඇද්දේ භික්ෂුන් වහන්සේට ඒ අවබෝධ ඥානෙ උපදිනවා කියලා සර්වඥයන් වහන්සේ විසින් දකිනවා. හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. ඊළඟ දසබල ඥානෙ තමයි ශාස්ත්‍රුන් වහන්සේට පිහිටියා පින්වත්නි හරි ආශ්චර්යයි. මේ ලෝකේ යම් කෙනෙක් සිතින් හරි කයින් හරි වචනෙන් හරි සුළු මොහොතකට පින රැස්වෙන දෙයක් කරයිද පව් රැස්වෙන දෙයක් කරයිද ඒ සෑම දෙයකටම විපාක විදින තැන හරියටම කියන්න පුළුවන් ඉලක්කයටම භාග්‍යතුන් වහන්සේට. තැන් වශයෙන් කියන්න පුළුවන්, නම් වශයෙන් කියන්න පුළුවන්, ගෝත්‍ර වශයෙන් කියන්න පුළුවන්, අසව කාලවකවානු විදි කියලා කියන්න පුළුවන්. වර්තමානයේ යම් කෙනෙක් කර්ම විපාකයක් විඳිනවද? ඒ කර්ම විපාකයට හේතුව අසවල් ජීවිතයේ අසවල් තැනදී කියලා දකින්න පුළුවන්. ආශ්චර්ය හැකියාවක් සම්බුදුරජාණන් වහන්සේගේ චිත්තසංතානයේ බලයක් විදිහට පිහිටලා තියෙනවා. එහෙමයි. ඒක ආවට ගියාට නෙමෙයි පිහිටලා තියෙන්නේ බලයක් විදිහට. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි.
එතකොට ඒ කරුණ අපි තේරුම් ගැනීම පිණිස තමයි අපි මේ දවස්වල බුද්ධ දේශනා ඇසුරු කරමින් අපි කතා කරමින් හිටියේ. මේ වෙනකොට මම හිතන්නේ දේශනා අපි 7ක් 8ක් විතර කරලා ඇති සමහර එහෙමයි විට. ස්වාමීනි. අද දවසෙත් අන්නේ බුදු කෙනෙක් මේ සත්වයා රැස් කරගන්න කර්මයට අදාළව විඳින විපාක ගැන විස්තර කරපු දේශනාවක් තමයි අදත් මම මේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාව තුළ මෙන්න මේ කාරණේත් ඉස්මතු වෙනවා. දැන් මේ මීට පෙර කරපු දේශනාවලත් මේ දසබල ඥාන ඉස්මතු වෙනවා. එතන මෙතන දසබල ඥාන දෙකක් එකතු කරන්න පුළුවන් තැනක් මේක. එහෙමයි. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ තව සර්වඥයන් වහන්සේට තව දසබල ඥානයක් තියෙනවා. පුණජ පරම් භික්කවේ තථාගතෝ සබ්බත්ගාමිනීම් පටිපදං යථා භූතං පජානාති. හරි ආශ්චර්යයක. සබ්බත්ත ගාමිනී කියලා කියන්නේ ගාමිනී කියලා කියන්නේ අපි කියන්නේ ඔය නිබ්බේධික සූත්‍රයේ තියෙන නිරේ ගාමිනියා ආසව. නිරයට පමුණුවන ආශ්‍රව. පෙත්තිවිස ගාමිනියා පමුණුවන කියන අදහස ගාමිනියා කියලා කියන්නේ. එහෙමයි. ඒතර සබ්බත්ත ගාමිනී පටිපදා කියලා කියන්නේ යම් ලෝකික යම් තැනක යම් ආකාරයකින් ලස්සන වෙලා හෝ කැත වෙලා හෝ දුර්වර්ණ වෙලා හෝ වර්ණවත් වෙලා හෝ පෝසත් වෙලා හෝ ලස්සන වෙලා හෝ එතකොට සතර පාය හෝ මනුස්ස ලෝකේ හෝ දිව්‍ය ලෝකෝ යම් තැනකට සත්වයාපත් වෙනවද ඒ සෑම දෙයකටම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ දකින්න හරි ආශ්චර්යයි. එහෙමයි. පුදුම දෙයක් ඒක. එහෙමයි. දැන් මනුස්ස ලෝකේ ගත්තොත් එහෙම කොච්චර වෙනස්කම් තියෙනවද? ඒ සෑම සත්‍යයයි ගත්තොත් එහෙම ඉතින් ඒ සත්‍යයගේ සෑම වෙනස්කමකටම කයින් වචනින් මනසින් මෙන්න මේකයි කරගත්තේ කියලා දකින්න පුළුවන් සුවිශේෂී හැකියාවක් තියෙනවා. එහෙමයි ස්වාමී. පුදුම දෙයක් ඒක. එහෙමයි. ඒ දෙකම මනාව ඉස්මතු වෙනවා මේ කුක්කුරවතී කියන සූත්‍රය. අවසරයි ස්වාමීනි. ඒ නිසා මේ අහන කෙනාට මේ බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ දසබල ඥාන දෙක හරි ආශ්චර්ය විදියට සිහි කරමින් එතකොට මේ උදාාර සතුටක් ශාස්ත්‍රුන් වහන්සේ ගැන උපදව ගන්න පුළුවන් මේ කාල පරිච්ඡේදයක් තමයි මේ වෙලාවේ උදා වෙන්නේ. හරි ආශ්චර්යයි. ඒතර බලන්න මේ ආශ්චර්ය දසබල ඥාන දෙක එකක් තමයි මොකද්ද? කර්මයයි විපාකයයි ගැන ඉස්මතු කිරීමේ හැකියාවක් ඒ අයුරින්. අනිත් එක මොකද්ද? සත්‍යයක් යම් තැනක උපදිනවද යම් දායාදයක් ලැබනවද ඒ දායාදයට ප්‍රතිපදාව මොකද්ද? ලස්සන වෙනවා නම් ඒකට ප්‍රතිපදාව, කැත වෙනවා නම් ඒකට ප්‍රතිපදාව, මනුෂ්‍යත්වයට පත් වෙනවා නම් ඒකට ප්‍රතිපදාව, සතර පායට යනවා නම් මෙයා මොකද්ද කයින් වචනින් මනසින් කරේ. මේ හැම දෙයක්ම යථාභූතං කියලා කියන්නේ තථාගතයන් වහන්සේ එතකොට දකින්න දේ තමයි පරම සත්‍ය වෙන්නේ, වෙන දෙයක් නෙමෙයි. එහෙමයි. යථාර්ථයක් විදිහට දකින්න කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ ඒක සිදුවෙන විදියටම දකින්න. අය වෙනසක් නෑ. පරම සත්‍ය ඒක තමයි. ස්වාමීනි දැන් අපි මේ ලෝකේ යම් අසිරියක් චමත්කාරයක් රූපයක් යම් ස්වභාව කොට පවතිනවාද ඒ සඳහා වූ පෙර ආත්ම භාවයන් මේ සිද්ධ කරන ලද කර්ම විපාකේ කවරේද කියලා කර්මය කුමක්ද? දැන් විපාකේ නිවිදින්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. එතකොට විපාකේ විඳිනව නම් කර්මය මොකද්ද? එහෙමයි. එතකොට ඒ කර්ම පතයත් තුළ ජීවත් වුණා නම් ඒකට කියන ප්‍රතිපදාව කියලා. කයින් වචනින් මනසින් යම් කර්මපතයක් තුළ ජීවත් වුණා නම් ඒකට කියනවා ප්‍රතිපදාව කියලා. ඒතර මේ ප්‍රතිපදාව මොකද්ද? එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. ඒතර මෙතන දසබල ඥාන දෙකක්. එහෙමයි. පුදුම දෙයක් ඒක. එහෙයි ස්වාමීනි. ඒතර මේ දැන් අර දෙවෙනි දසබල ඥානෙ විශේෂත්වයක් තියෙනවා. අතීතයේ කරපු කර්මයකට විපාක, වර්තමානයේ කරන කර්මයකට විපාක, අනාගතයේ කරන කර්මයකට විපාක. එතකොට වර්තමානයේ විඳින විපාකයකට පෙර ජීවිතවල කර්මය මොකද්ද? ඔක්කොම දෙවෙනි එකේ විශේෂත්වය කුමක්ද? යම් යම් තැනක යම් යම් අයුරින් ජීවිතයක් ලබලා තිනවද ඒකට එයා කයින් වචනින් මනසින් පුරුදු කරපු ප්‍රතිපදාව අනුගමනය කර ප්‍රතිපදාව. එහෙමයි සබ්බත්ත ගාමිනී පටිපදා. එතකොට මේක හරි ලස්සනට විස්මතු වෙන විදහා දක්වන සුන්දර දේශනාවක් තමයි කුක්කුරවතී සූත්‍රය කියලා කියන්නේ. එහෙමයි. ඉතින් මම මේ කුක්කුරවතී සූත්‍රෙ මේ ඉස්සෙල්ලා මේ කතා කළා මේ කුමකදීද අපි දහම් කැටලපතේදී. මම කල්පනා කළා ඉතින් නැවත කොච්චර කතා කළත් දැන් අර මීවදේක මීපෙනේ ඉතින් අද කාලා හිට කන්න බැරි වෙන්නේ නැහැ නේ කෙනෙකුට. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? එහෙයි. එතකොට මේ හැකියාව එයාට තියෙන්න පාය. නැත්නම් එයාගේ රසනහරවල ප්‍රශ්නයක් නේ.
එහෙමයි. එතකොට අපිට කියන්න තියෙන්නේ මේ බුද්ධ දේශනාව අදහලා 6 හවසත් අහනකොට ප්‍රශ්නයක් නම් ඒක මෙන්ටලි ප්‍රශ්නයක්. ඒක මෙන්ටලි ප්‍රශ්නයක්. එහෙම වෙන විදියක් නැහැ මේ ඇත්තටම මේක අර ආනන්දයන් වහන්සේගේ උපමාවේ තියෙන්නේ මේ මధుර වූ මීපැණි පිරුණු මී වදයකින් කොහෙන් රස බැලුවත් ඒක අති ප්‍රණීත රසයක්. ඒ තරම් ධර්ම රසයක් මේ සම්බුද්ධ ශාසනයේ වැඩ සිටිය පරම පූජනීය ආනන්දයන් වහන්සේ වින්දා. එහෙමයි ස්වාමීනි. බුද්ධ ශාසනයේ එවන් ධර්ම රසයක් අත්විඳපු ශ්‍රාවකයෝ සිටියා නම් එවන් ධර්ම රසයක් අපිට අත්විඳින්න බැරි නම් ඒක අපේ මෙන්ටලි ප්‍රශ්නයක් කියලා තේරුම් ගත්තා නම් හරියට හරි. එහෙමයි. ඒක මෙන්ටලි ප්‍රශ්නයක්. ඉතින් මෙන්ටල් ප්‍රශ්න තියෙනයි මේ අපි කරන්නත් ඕන මොකක්ද? ධර්මයේම කොහොම හරි මේක ප්‍රණීත කරගන්න බලන්න. මෙන්ටල් ප්‍රශ්න තියෙන අයට හොඳම විසඳුම මේක තමයි. එහෙමයි. මොකද්ද? ධර්ම රසය අත්විඳින්න පුරුදු වෙනකොට මෙන්ටල් ප්‍රශ්න කියන ඔක්කොම නැතිලා යන පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. මෙන්ටලි ප්‍රශ්න ඇත්තටම නිරුද්ධ වෙලා යන්නේ ඔක්කොම ධර්ම රසය මේ භුක්ති විඳිනකොට. එහෙමයි. ධර්ම රසය භුක්ති විඳින්න බැරි කෙනාගේ මෙන්ටල් ප්‍රශ්න විසඳින්නේ නැහැ. ඇත්තට මෙන්ටල් ප්‍රශ්න ඉස්තාවට සුව වෙන්නේ ධර්ම රසය විඳින්න පටන් ගන්නකොට. ස්වාමීනි ඔබ වහන්සේ මේ පැහැදිලි කරන දහම් පරයයන් ඔස්සේ නිරන්තරයෙන්ම අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මෙබඳු වන්නේ කියන පහන් සිත උපදිනවා නම් එහෙමයි ස්වාමීනි. ධර්මයේ ආශ්චර්ය අත්විඳිනවා නම් ඒ ප්‍රණීත බව අත්විඳිනවා නම් එහෙමයි. ශ්‍රාවක සංඝරත්නයේ ගුණ සමුදාය මේ ධර්මයේ ඇහෙනකොට අත්විඳිනවා නම් ඔහු දහම් රසය විඳින කෙනෙක්. එහෙමයි ස්වාමීනි. ඒ දහම් රසය අද බෞද්ධය කියා ගන්න බොහෝ දෙනෙකුට ඇත්තටම නැහැ. එහෙමයි. ඒ නැති වෙච්ච එක අද වර්තමානයේ හොඳට පසක් කළා මට නම්. වර්තමානයේ හොඳට පසක් කළා බාහිර ලෝකයා මේ දහම කතා කරන මේ මෙතනට බනින්න නින්දා කරන මම ඒ අයකින් දැක්කේ ඒ අය ධර්මය කියන දේ තුලිනුත් මොනවා හරි දෙයක් කුරවල් වෙච්ච මානසිකත්වයක් හදාගෙන මෙන්ටලිව තමයි කෑ ගැහුවේ. මෙන්ටලි ප්‍රශ්නකින් වැටිලා කෑ ගැහුවේ. එහෙමයි ස්වාමීනි. ඒක හරිය පැහැදිලි ඒක. මොකද දැන් මෙන්ටලි ප්‍රශ්නයක් තියෙන කෙනාට තව මෙන්ටලි ප්‍රශ්නයක් තියෙන කෙනාව තේරුම් ගන්න බෑ මෙයාට මෙන්ටලි ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙමයි. මෙන්ටල් ප්‍රශ්න නැති කෙනාට තේරෙන්නේ මෙයාට මෙන්ටල් ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීනි ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ දෙස මනාකොට එබිලා බලලා හදෑරීමක් ඇති වෙලා ප්‍රසාද සිතක් ඇති වුණා නම් එවැනි අරුබුද වලට මනස තමන්ගේ වැටෙන්න විදියක් නැහැ. එහෙමයි ස්වාමීනි. එහෙම වැටෙන්නේ නැහැ. එහෙයි. මේ වැටිලා තියෙන්නෙම ඒකේ මෙන්ටලි ප්‍රශ්න තියෙනවා. එහෙමයි. එහෙසේ වූ කල ස්වාමීනි ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ හෝ තවත් ගරුතර මහා සංඝරුවණක් හෝ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඉස්මතු කරන කල්ලි සාදුකාර දෙමින් අනුමෝදන් වෙන්න ඕන දෙයක් නෙමෙයි. එහෙමයි ස්වාමී. ඉතින් ඒ අනුමෝදන් වීමට එන්න බෑ කියලා කියන්නෙම මෙන්ටලි ප්‍රශ්නය. එහෙමයි. එතකොට මේ මෙන්ටලි ප්‍රශ්න ඇති වෙන්නත් හේතු තියෙනවා. වෙනම අපි කතා කරන්න අපරාධ මෙතෙන්ට ගන්න හොඳ නෑ. එහෙමයි ස්වාමී. එතකොට මම අද මේ දහම් කතාව ඊට වඩා වටිනවා මේ. මොකද මෙන්ටල් ප්‍රශ්න සුව කරන තැනට අපි කියන් හොඳයි නේද? එහෙමයි ස්වාමී. කුක්කුරවතී සූත්‍රය හරි ආශ්චර්යයි. ඒ දවස්වල අපගේ සියල්ල දන්නා සියල්ල දකින අරහත් සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. එතකොට මේ කෝලියන්ගේ මේ ජනපදේ හලිද්ද වසන කියන මේ නියංගමේ තමයි හිටියේ. එතකොට අතකෝ පුන්නෝච කෝලිය පුත්තෝ ගෝවතිකෝ. එතන එහි හිටියා මේ හලිද්ද වසන මේ කියන නියංගමේ කෝලියවරුන්ගේ පුත්‍රයෙක් හිටිය පුන්න කියලා. එතුමා ගෝවතිකෝ ගව වෘතය ආරක්ෂා කරමින් තමයි හිටියේ. හරි පුදුමයි. එතකොට ගව වෘතය කියලා කියන්නේ ඉන්දියාවේ අදටත් ඒ වගේ වෘත සමාදන් වෙලා ඉන්න අය අදටත් ඉන්නවා ඇත්තට. එහෙමයි. එතකොට මේ වෘතය හරි පුදුමයි. මේ සක්කාය දිට්ඨියේ ස්වභාවය විමුක්ති මාර්ගයක් විදිහට තමයි ගන්නෙ. ඒතර අදටත් ওই සාදුවරු මෙතකොට මේ වතුරේ බහැලා නානේවා, ගිනි තපිනේවා, ওই කතා නොකර ඉන්නේවා. මේ විවිධ දේවල් තියෙනවා අම්මෝ. ඒක ඉතින් ඉන්දියාව දිහා බලපු කෙනෙකුට තමයි පොඩ්ඩක් හරි තේරෙන්නේ. එහෙමයි සර්. ඒතර ලංකාවෙත් එහෙමයි ඉන්නවා. අපිට නොතේරුණාට වෘත රකින්න කට්ටිය. ඒතර මේක බුද්ධ ශාසනේ නාමයෙන් රකින්න එක තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. බුද්ධ ශාසනේ නාමයෙන් රකින්න එක. අචේලෝච සේනියෝ කුක්කුර වතිකෝ යේන භගවා තේන උපසංකමින්සු.
එතකොට මේ තව කෙනෙක් හිටියා මෙයාගේ යාළුවෙක්. එයා නිර්වස්ත්‍රයි සේනිය කියලා කෙනෙක් කුක්කුරවතිකෝ. එයා හැසිරෙන්නේ මේ සුනකෙක් විදියට. ඉතින් බලන්න පොඩ්ඩක් කල්පනා කරලා දැන් මනුස්ස කයක් දරාගෙන ගවයෙක් විදිහට ඉන්නවා කියලා කියන්නේ එයා සමහරවල්ලාට අත් දෙක අකුල් දෙක දෙකම පාවිච්චි කරලා තමයි යන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ එයා සමහර තනකොළ තමයි කන්නේ. එහෙම ජීවත් වෙන්නේ එතකොට. ස්වාමීනි ඒ තරම් මුලාවක් අපි දැන් එතකොට මම හිතනවා දැන් මම මෙහෙම වෙන්න හේතුව මොකද්ද මට මේ අර මම කාලයක් ඔය බටහිර හිටපු නිසා මට පොඩ්ඩක් ඒකෙත් එක තේරුණා. එහෙමයි. සමහර ඒ බටහිර ළමයි පවා ඉන්නවා කුරුල්ලෝ නිදහසේ පියාසර කරගෙන ඉන්නව දැක්කම ඒ ළමයි හිතනවා මට කුරුල්ලෙක් වෙන්න නැත්තම් කියලා. අර පටු මනසට ඇති වෙන සිතිවිල්ල. එහෙමයි. එතන තියෙන අනතුර පේන්නේ නැහැ. එහෙමයි. මේක තව සතෙක් කොයි වෙලාවෙ ගොදුරට යන්න පුළුවන්ද? ඊට පස්සේ එතනදී වෙන්න පුළුවන් හානිය, ආහාර ප්‍රාණ ප්‍රශ්න. එහෙමයි. සාමාන්‍ය ඕනම දෙයක් එහෙමනේ. අපිට මොන සම්පත් දීලා හිටියත් මේ අසත්පුරුෂ හිතේ ස්වභාවය තමයි හරි පුදුමයි. මේ අපට නොලැබෙන දෙයක් ගැන හිතා හූල්නලා ඉන්න ඇත්තෙක් ගැටන හදා ගැනීමක් නෙවෙයි සාමාන්‍ය මේ අසත්පුරුෂ මනසේ ස්වභාවය. එහෙමයි. අපේ ජාතියට වෙලා තියෙනෙත් ඕකනේ. අවසරයි. අපි ජාතියට වෙලා තියෙනෙත් ඕක තමයි. ඒතර අපේ ජාතියේ එකිනෙක කෙනාගේ අනන්‍ය වෙච්ච යම් හැකියාවන් මත පිහිටලා මේ ජාතියට යම් මෙහෙවරක් කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. නමුත් ඒක ඒ එකිනෙක කෙනා ඇති කරගත්තු යම් හැකියාව මත පිහිටලා එයා අසත්පුරුෂ වෙලා තියෙන්නේ. ඒතර අසත්පුරුෂ වෙච්ච ගමන් මොකද වෙන්නේ? අනිත් හැකියාවන් වලට ගරහනවා, නිඳා කරනවා, අපහාස කරනවා මේ එච්චරයි. එහෙමයි. තමන්ට හදවතින් අවංකව සේවයක් කරගෙන පාඩු වෙන තරම් මානසිකත්වයකට එන්නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුම දෙයක් ඒක. එහෙයි. එතකොට දැන් මේ මට හිතුණා දැන් ඒ වගේ දැන් මේ අයටත් උනේ දැන් හරක් දිහා බැලුවම පේන කිසි කෙනෙකුට කරදරයක් නැහැ. පේනිකම් මම කියන්නේ එහෙම වෙන්න පුළුවන් නේ. එහෙමයි. බැලුව බැලමට පටු මානසිකත්වයෙන් බලනකොට පාඩිය මොහේ ඉන්න එහෙනම් අපි හරකෙක් වගේ හිත හැසුරුනොත් එහෙම අපිට නම් විමුක්තියක් ලැබෙයි. කොහොම ආපු ගමන් මොකද වෙන්නේ? එහෙමයි. ආන බලන්න එතකොට එතින්ට වෙන පත්‍රෙ විදි. ස්වාමීනි ලෝකේ දහම්මැස පහළ නොවලා තාක් කල්හි අපේ ඇසෙන් බලන්න ගියාට පස්සේ අපට සිද්ධ වෙන අන්න අපේ සාමාන්‍ය ඇසින් බලලා අපි ඒ ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න ගියම මේ අපිට තියෙන අනතුරු. එහෙමයි ස්වාමීනි. අන්න එකයි කියන්නේ මේ සියලු ලෝකයේ ඔතන ඉන්නේ. ඒ ලෝකෙට හිරුමඩල තමයි බුදුරජාණන් වහන්සේ කියලා අපි තේරුම් ගන්න. එහෙමයි. ඒ හිරුමඩල පායද්දී අන්න ප්‍රඥාවන්ත මිනිසයාට අර හිරුමඩලේ ආලෝකය අත්විඳින්න පුළුවන්. හැබැයි ප්‍රඥාවන්ත මිනිසයා. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාව නැමැති ඇස් දෙක දැල්විලා නැත්තම් අර හිරුමඩලේ ආලෝක ස්පර්ශ වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මේ හිරුමඩලක් පෑවුවත් හඳ මඩලක් පෑවුවත් ඒ කිසි ආලෝකයක් ස්පර්ශ නොවන නිරිසතුන් ඉන්නවා. සමහර තිරිසන් ලෝකේ සතුන් ඉන්නවා. අඳුරෙම ඉන්න සත්තු ඉන්නවා. එහෙමයි. ඒතර ඒ අයට මේ හිරුමඩලේ ආලෝක ස්පර්ශ වෙන්නේ නැහැ. ඒක අත්විඳින්න බෑ. ඒ වගේ තමයි අඥාන ලෝකයා කියලා කියන්නේ ඒ වගේ. අඥාන ලෝකය කියලා කියන්නේ ආන් ඒ වගේ. අර හිරුමඩලේ ආලෝකේ පැතිරෙනවා. නමුත් අර අඥාන මනසේ ස්වභාවය තමයි මොකද වෙන්නේ? අරක ස්පර්ශ කරන්න දක්ෂ නැහැ. එහෙමයි. ඒ වගේ අය තමයි තින්නේ. නමුත් මේ අයට හරි පුදුමයි. මේගේ ජීවිතවල මේ හිරුමඩලෙන් දැල්වෙන ප්‍රඥා ලෝකේ වහගෙන ඉන්නේ මේ කට්ටිය. බුදුරජාණන් වහන්සේ තමයි මේ වහගෙන ඉන්න හේතු වෙන කාරණේ නැති කරලා හිරුමඩලේ ආස්වාද විඳින්න අවස්ථාවක් හදලා දෙනවා. එහෙමයි මම ස්වාමීනි. බලන්නකො හරි ආශ්චර්යයි. එහෙමයි. ඉතින් ඇවිල්ලා මේ දැන් බුදුරජාණන් වහන්සේ ගාවට ආව උපසංකමිත්ත පුන්නෝ කෝලිය පුත්තෝ ගෝවතිකෝ භගවන්තං අභිවාදිත්තා ඒකමන්තං නිසීති. කෝලිය පුත්‍ර පුන්න බුදුරජාණන් වහන්සේට වන්දනා කළා ආපුවාම. ඊට පස්සේ අචේලෝපන්න සේනියෝ කුක්කුරවතිකෝ භගවතා සද්දින් සම්මෝදනීයං. ඊට පස්සේ මෙයා මේ වන්දනා කළේ නෑ. සුනකයා වන්දනා කළේ නෑ. යා මොකද උනේ? මේ බුදුරජාණන් වහන්සේත් එක නිකම්ම කතා බහ කළා. අර සුනකෙක් අර කැරකෙවිලා මේ ලගින්නේ යම්සේ දේ විදිහට බුදුරජාණන් වහන්සේ ඉස්සරහට läග්ගා. එහෙමයි. එච්චර මෙයා මේකට ඇලිලා වෘතයට. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මොකද නේ? ඒකමන්තන් නිසින්නෝකෝ පුන්නෝ කෝලිය පුත්තෝ
ගෝවතිකෝ භගවන්තං ඒතදෝච. ඊට පස්සේ මේ කෝලිය පුත්‍ර පුන්න, ඒ කියන්නේ ගෞර්තේ සමාදන් වෙච්ච කෙනා කියනවා හරි මේ කතාවක් අයම්බන්තේ අචේලෝ සේනියෝ කුක්කුරවතිකෝ දුක්කර කාරකෝ දුෂ්කර දෙයක් මෙයා කරන්න කිව්වා. චමා නික්කිත්තම් බුඤ්ජති බිමට වැටිච්ච දෙයක් තමයි මෙයා කන්නේ. එහෙමයි. තස්සතං කුක්කුරවතං දීගරත්තං සමත්තං සමාදින්නම්. දැන් මෙයා බොහෝ කලක් මේ වෘතය සමාදන් වෙලා ඉන්නේ. මේකේ නියලී වාසය කරනවා. තස්ස කා ගති කෝ අபிසම්පරායෝති. සාමීනි මුන්දේ මලාට පස්සේ මොකක් වෙයිද? එහෙමයි. මෙයාගේ පරලෝක කුමක් වෙයිද? මෙයාගේ උපත කුමක් වෙයිද? ඊට පස්සේ බුදුරජාණන් දේශනා අලම්පුන්න නිට්ටත් ඒතං පුන්නෝක පැත්තකින් තියෙන කතාව. මාමං ඒතම් පුච්චීති මගෙන් ඔක අහන්න එපා. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවෙත් ඇහුවා. තුන්වෙනි අවස්ථාවෙත් අහනවා. අයම්බන්තේ අචේලෝ සේනියෝ කුක්කුරවතියෝ දුක්ඛර කාරකෝ චමා නික්කිත්තම් බුඤ්ජති තස්සතං කුක්කුරවතං දීගරත්තං සමත්තං සමාදින්නම් තස්ස කාගති කෝ අபிසම්පරායෝ. තනි ස්වාමිනී මෙයා කුක්කුරුතේ බොහෝ කලක් සුනක වෘතේ සමාදන් වෙලා ආරක්ෂා කරගෙන මේ විදිහට හැසිරිලා දැන් මේ ඉන්නේ. මෙයා මරණින් මත්තේ කොහෙද යන්නේ? කුමක්ද මෙයාගේ උපත? මොන විදිහේ උපතක් ලබයිද? ඊට පස්සේ අද්දාකෝතේ හම්පොන්න නලබාමි. මම දැන් ඔබට කිව්වා මෙහිම කතාවක්. නමුත් ඉතින් කොයි කිව්වට වැඩක් නැහැ. ඔක පැත්තකින් තියන්න කියලා කියද්දිත් ඔබ වැඩක් නැහැ. පිළිගන්නේ නැහැ. අපිචකෝ ත්‍යාහං බ්‍යාකරිස්සාමි. ඒ නිසා මම ඔබට කියන්න. මොන හරි ලස්සන සුන්දර විග්‍රහයක්. දැන් මේ කරන ක්‍රියාවේ විපාක එක පැත්තකින් අනිත් එක තමයි අර දෙවි තුන්වෙනි දසබල ඥානෙ කොහමද? සබ්බත් ගාමිනින් පටිපදා. සියලු තැන් වලට පමුණන ප්‍රතිපදාව සර්වඥතට පේන විදිහ හරි ආශ්චර්යයි. ඒ අනික කියන්නේ අපි ලෝකයේ එකිනෙක කෙනා අනුකරණය කරන්න හරි දක්ෂයි. ඒතර මේ එකිනෙක කෙනා ලෝකයේ අනුකරණය කරද්දී ඒ අනුකරණය අපිට කොච්චර බලපානවද පරලොවට මේ ජීවිතේට. එහෙමයි. දැන් අපි සමහර අය සත්තු අනුකරණය කරනවා, සමහර අය මිනිස්සු එක එක පිරිස අනුකරණය කරනවා. දැන් බලන්න මේ ලෝකෙ දිහා ගත්තොත් එහෙම සමහර ළමයි මම දැකලා තියෙනවා මේ ගායකයෝ තමයි ඒගොල්ලන්ගේ ලෝකය. ඒ ගායකයෝ අඳින විදියට අඳිනවා, කන විදියට කන්න කැමති, ඒ ගායනා කරන විදියට ගායනා කරන්න කැමති. එහෙමයි. මේ ළමයි බෙදිලා ඉන්නේ. සමහර අය සොඳුරුසරෙන් හිත නිවෙන දේවල් ගයද්දී සමහර පොඩි ළමයි පවා ඉන්නවා බාගට නිර්වස්ත්‍ර වෙලා ඉඳගෙන කෑ ගහලා කියන සින්දු කියන හරි ආස කට්ටිය ඉන්න. එහෙමයි සාමි. ඒතර එයා ඒ දේවල් පුරුදු කරන දෙමාපියොත් ඒකට මේ අප්පුඩි ගහලා හා කියනවා. මොකද ඒගොල්ලන්ට එකම බලාපොරොත්තු වෙ තියෙන සමහර දෙමාපියන් ප්‍රසිද්ධ විතරනේ. එහෙමයි. ඒක ළමයා කෙසේ හිටියාද කියලා දාලා නෑ එයාට. එහෙමයි. ඉද පුන්න මේ ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන ඒකච්චු කුක්කුරවතම් භාවේති පරිපූර්ණං අබ්බෝකින්න. කුක්කුර සීලං භාවේති පරිපූර්ණං අබ්බෝකින්න. කුක්කුර චිත්තම් භාවේති පරිපූර්ණං අබ්බෝකින්නං. කුක්කුරා කප්පම් භාවේති පරිපූර්ණං අබ්බෝකින්නං. මේ පුන්නේනි යම් කෙනෙක් කුකුලෙක් මේ සුනකෙක් විදියට හැසිරෙනවා නම්, කටයුතු කරනවා නම්, ඒ සිත වඩනවා නම්, ඒ විදිහට සිතවිලි පුරුදු කරනවා නම්, දැන් අපි තුමු දැන් සුනකෙක් විදිහට යන්න නම් ඉස්සෙල්ලා හිතන්න එපාය. එහෙමයි. ඒතර ඒක එක පැත්තකින් ආකල්පයක්, තව පැත්තකින් සිතක්. එතකොට ඒ විදිහට හැසිරෙන්න ඕන. සමහරවිට ඒ සුනකයා බුරන විදිහට බුරන්න ඕන, කන විදිහට කන්න ඕන, වාඩින්න විදිහට වාඩි වෙන්න ඕන. මේ ඔක්කොට මුල් වෙන එක මොකද්ද? මනස. දැන් බලන්න අපි අපිට නුපුරුදු පුරුද්දක් පුරුදු කරනකොට අපි කොච්චර ඒක හිතට අරමුණු කරවන්න ඕනද? එහෙමයි සාමි. අපි නෝ දැන් සරල විදිහට ගත්තොත් එහෙම අපිට දැන් මේ යද්දි එද්දි සිහිය නැහැ කියලා. අපි දැන් අපි ඒක අපිට පණපවා ගන්න උත්සාහ කරනවා නම් අපි කොච්චර මහන්සි ගන්න ඕනද ඒකට. හිත ගත්තත් ඊට පස්සේ සිහි කල්පනාව තියන්න ඕන, පියවරක් තියදී සිහි කල්පනාව තියන්න ඕන. ඔහොම හිත හිතානේ කරන්න වෙන්නේ. එහෙමයි. ওই වගේ තමයි දැන් සුනකේ ගෘතිය අප්ලෝඩ් කරනකොට කියන්නේ. ඒක කාලයක් පුරුදු කරනකොට කොහොම ඇද්ද? එහෙමයි. ඔන්න බලන්න දැන් මේ ප්‍රතිපදාව කොමකටද ගෙනියන්නේ කියලා මෙයා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා සෝ කුක්කුරවතම් භාවෙත්තා පරිපූර්ණං අබ්බෝකින්න. කුක්කුර වෘතය
වඩලා පරිපූර්ණ කළා নিরතුරුව කරලා කුක්කුර සීලම් භාවෙත්තා පරිපූර්ණං අබ්බෝකින්න. ඒ වගේම විස්තර කරනවා කුක්කුර චිත්තම් භාවෙත්තා පරිපූර්ණං අබ්බෝකින්න. කුක්කුරා කප්පම් භාවෙත්තා පරිපූර්ණං අබ්බෝකින්න. දැන් මේ සුනකයෙක් විදියට හැසිරිලා සුනකයෙක් විදියට සිත වඩලා සුනකයෙක් විදියට ආකල්ප පුරුදු කරලා සුනක සීලය වඩලා පුරුදු කරලා හැසිරිලා මෙහිම කරද්දී කායස්ස බේදා පරම් මරණ කුක්කුරාණං සහව්‍යතං උපජ්ජති. කොයිද පොතක් කරා යන්නේ? සුනකයන්ගේ ලෝකේ පොතක් කරා යනවා. එහෙමයි. දැන් බලන්න තමන් මොන විදිහට තමන් හැසිරෙන්නේ කියලා. තමන් හැසිරෙන විදිය අනුව තමයි තමන්ගේ උපත තීරණය වෙන්නේ. තමන් කය, වචනය, මනස යම් විදියකින් හසුරවනවද? ඒ හසුරවන්න ඊට අදාළ පිළිවෙලට තමයි ඊළඟ උපත ගන්නට සකස් වෙලා යන්නේ. එහෙමයි ස්වාමීනි. බලන්නේ කර්මයට විපාක පැත්තකින්. අනිත් එක තමයි ඒ සුනකයන්ගේ ලෝකෙට යන ප්‍රතිපදාව. එයාගේ හැසිරීම බලපෑව නේද එයාට? එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ අපි ඊළඟ ජීවිතේ උපද්දන්නේ සරල විදිහට කරනම් අපි කයින් හැසිරෙන විදිය අනුව තීරණය වෙනවා. අපි වචන හසුරවන විදිය අනුව තීරණය වෙනවා. සිතවිලි හසුරවන විදිය තීරණය වෙනවා අපේ උපත. ඒකෙන් තීරණය කරනවා අපේ උපත. හරි සරලයි නේද? එහෙමයි ස්වාමීනි. හැබැයි ගැඹිරයි. එහෙමයි. මොකද සරල දෙයක් මොකද්ද? ඕක කියද්දී අපිට කියන එක සරලයි. නමුත් ඔය ගැන ශ්‍රද්ධාව පුදව ගන්න ඒක සංකීර්ණයි. එහෙමයි ස්වාමීනි. ඒක සංකීර්ණයි. එහෙයි. අති සංකීර්ණයි. ස්වාමීනි ඔබ වහන්සේ මතක් කළා වගේ අපි ඇත්තටම සාමාන්‍ය දවසේ ගත කරන වෙලාවක් ගත්තට පස්සේ කුමන දේ ගැන හිතනවද මේ වගේ වෙන්න ඕනේ මෙහෙම අපේ හිත ඇසුරු කරන පරිසරය ගැන හිතුවට පස්සේ හරි පුදුමයිනේ නේද? එහෙමයි ස්වාමී. ඒතකොට මොහොතක් පාසා යම් ප්‍රතිපදාවක් තුල අපි ඉන්නේ උපත පිනිස. එහෙමයි ස්වාමීනි. එහෙයි. උපත පිනිස යම් ප්‍රතිපදාවක් හදා ඉන්නේ. මේ just now මේ වෙලාවේ තමයි අපි මේ ප්‍රතිපදාව හදා දැන් මේ ඉන්නේ. එහෙමයි. කල්පනා කරලා බලන්න එතකොට මේ වෙලාවේ හදන ප්‍රතිපදාව Tamanට මොන වගේ ඉරණමක් අත් කළ දෙයිද? එහෙමයි. දැන් ඊතර මේ වෙලාවේ හදන ප්‍රතිපදාව තුළ Taman කාමයෙන් හිත බැහැර කරපු අවස්ථාවක් නම් එහෙනම් Taman මේ ප්‍රතිපදාව හේතු වෙනවා. එහෙනම් සසරෙදි මොකද වෙන්නේ? කාමයන්ගෙන් බැහැර වෙන තැනකට ගෙනියන්න. එහෙමයි ස්වාමීනි. එහෙමයි තියෙන්නේ. එහෙයි. ප්‍රඥාව වඩනව නම් මේ වෙලාවේ එහෙනම් ප්‍රඥාවන්ත තැනකට ගෙනියන්න අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. සිහිය වඩනව නම් මේ වෙලාවේ එහෙනම් සිහිය ඇති තැනකට ගෙනියන්න මේ ප්‍රතිපදාව අනුග්‍රහ කරනවා. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ ගැන සැදැහැ සිත් උපදිනව නම් මේ වෙලාවේ ඒ උපදින ප්‍රතිපදාව අනුග්‍රහ කරනවා අදාළ තැනට යන්න. එහෙනම් මේ සැදැහැ සිත කියන්නේ සතර පායෙන් මුදවන මොහොතක්. සිහිය කියන්නේ සතර පායෙන් මුදවන මොහොතක්. ප්‍රඥාලාභය කියන්නේ සතර පායෙන් මුදවන මොහොතක් ප්‍රතිපදාව. එහෙමයි. අකුසල් දුරු කරන කුසලයේ තුල හිත පිහිටන වීරිය කියන්නේ එහෙනම් සතර පායෙන් මුදවන ප්‍රතිපදාවක් ඒක. එහෙනම් සතර පායෙන් මුදවන සුගතියට ගෙනියන සුන්දර ප්‍රතිපදාවක් ධර්ම ශ්‍රවණීය දහම් කතාව තුළ නිර්මාණය වෙනවා පින්වත්නි ආශ්චර්යයි. ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. ඊළඟට විස්තර කරන බුදුරජාණන් වහන්සේ සචේකෝ 50 ඒවන් දිට්ඨි හෝති. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ වගේ දෘෂ්ටියකට එනවා කියනවා. මොකද්ද? ඉමිනාහං සීලේනවා වතේනවා තපේනවා බ්‍රහ්මචර්යේනවා. මේ සීලයෙන් හරි මේ වෘතයෙන් හරි මේ තපසින් හරි මේ බ්‍රහ්මචර්යාවෙන් හරි දේවෝවා භවිස්සාමි දේවඤ්ඤතරෝ වාති මම යම් දිව්‍ය ලෝකයකට අනිතරෝ දිව්‍ය ලෝකයකට හරි යනවා කියලා හිතුවොත් සාස්ස හෝති මිච්ඡා දෘෂ්ටි. දැන් බලන්න තමන්ගේ පටු මානසිකත්වයට හැඟෙන යම් ප්‍රතිපදාවල් තමන් හදාගන්න පුළුවන්. එහෙමයි. ඒක ලෝකෙට ස්ප්‍රෙඩ් කරන්නත් පුළුවන්, පතුරවන්නත් පුළුවන්. හැබැයි ඒක පැතිරෙව් වගේ නෙමෙයි, තමන් හිටියා වගේ නෙමෙයි. ඒක ඇත්තට මේකෙන් උපදව ගන්න අදහස ඒක සත්‍යද අසත්‍යද කියලා තමන් දන්නේ නැත්තම්. එහෙමයි ස්වාමීනි. තමන්ට හිතන දේවල් අදහස් ගන්න පුළුවන්. ඒක මේ අපි සාමාන්‍ය ලෝකයා කතා කරන්නේ අපේ නිදහස කියලා කිසි ප්‍රශ්නයක් නැහැ නිදහස ඒක. එහෙමයි. නමුත් මේ නිදහස කියලා හිතන දේ ගන්න තීරණයේ මෙන්ටලි ප්‍රශ්නයක් තුරනම් ගන්න මොකද වෙන්නේ?
සාර්ථක වෙන්නේ නැහැ. එහෙමයි. ස්වාමීනි නිදහස මයෙන් අපට ඒ තියෙන ඉඩකඩ ඔස්සේ අපි කල්පනා කරලා අපි වැරදි ධර්මයෙන් අර්ථවත් නොවන දෘෂ්ටියක්ම හදවතට තුරුළු කරගත්තට පස්සේ මොකද්ද ස්වාමීනි ධර්මයේ විග්‍රහය? හරි ආශ්චර්යයි මෙතන විස්තර කරන සාස්ස හෝති මිච්ඡා දිට්ඨි මිච්ඡා දිෂ්ටිකස්සකෝ අහම් පුන්න දින්නම් ගතිනං අඤ්‍යතරං ගතින් වදාමි. ගති දෙකයි කියන දෙන මිත්‍යා දෘෂ්ටි හිතේ වැඩෙනකොට. එහෙමයි ස්වාමීනි. නිරයම් වා තිරච්ඡාන යෝනිම්වා. එහෙමයි. එතකොට අර සුනක වෘතය හේතු වුණා සුනකයන්ගේ ලෝකෙට යන්න. ඒකෙන් උපදවගත්තු වැරදි දෘෂ්ටිය හේතු වුණා තිරිසන් ලෝකෙටයි නිරේට යන්න. එහෙමයි. එහෙනම් මේ තිරිසන් ලෝකෙ කියලා යම් තැනක් ඇද්ද? නිරය කියලා යම් තැනක් ඇද්ද? සම්පූර්ණයෙන්ම හිත තුළ මිත්‍යා දෘෂ්ටිය බලවත් වීමෙන් සකස් වෙච්ච ලෝක. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? එහෙමයි. ඒ කියන්නේ මේ සත්‍යයි කියලා හිතාගෙන වැරදි අදහසක් ඇති කරගන්න. එහෙමයි. හැබැයි එයා හිතපු දේ වැරදි හිතනෝ සත්‍යයක් කියලා. එහෙමයි. කිව්ව කාරණේ තේරුණා නේද? දැන් අපි හිතන ඕන දැන් මේ වෙලාවට කෑවොත් එහෙම මේ සුබඵල ගෙනත් දෙනවා කියලා. හරිද? එහෙමයි. ඒතර මේක මේ දැන් උන වැරදි අදහසක්. ඒතර මේ වැරදි අදහසෙන් ජීවත් වෙන යා පෝෂණය කරන්නේ කොහොමද? මිත්‍යා දෘෂ්ටිය. එහෙමයි. ඊට පස්සේ මේ දේවල් කරනකොට අපි හිතමුකෝ වැරදි දේවල් තමන් හිතේ මේ තියාගෙන හිතනවා මේ විදියට කළාට පස්සේ මේ දේවල් ලැබෙනවා කියලා හිතාගෙන වැරදි අදහසක්. එහෙමයි. මිත්‍යා දෘෂ්ටි. එහෙයි. දෘෂ්ටිගත වෙනවා කියන්නේ ඒකට. එහෙමයි. සත්‍ය නෙමෙයි. කවුරුහරි සමහරට කියපු කෙනෙක් එකක් වෙන්න පුළුවන්. ඒ කියපු කෙනා සර්වඥ නෑනේ. එහෙයි. සමහරට ඒ කෙනා තව කෙනකින් අහපු දෙයක් වෙන්න පුළුවන්. ඒ කෙනත් තව කෙනකින් අහපු දෙයක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ සමහරලාට හිතලා මනක් කල්පිතව ලියපු දෙයක් වෙන්න පුළුවන්. ඒක සත්‍ය නෙමෙයි. ස්වාමීනි එතකොට මේ අපට භාග්‍යවතුන් වහන්සේ සම්මුඛ වෙලා තියෙන මේ අවස්ථාවේ සාංශාරිකව මේ මිත්‍යා දෘෂ්ටියම අරගෙන එන අපි ඒ වගේන් බැහැර වෙන්න මහත් වූ කාලේ කොච්චර මහන්සියක් ගන්නවද? එහෙමයි ස්වාමීනි. වැරදි අදහස් පැහැර කරනවා කියන එක. එහෙමයි ස්වාමීනි. ඒක බුද්ධ මහන්සියක් ගන්නවා. එහෙයි. දැන් මේ වගේ යුගවල බලවත්ම එක තමයි මිත්‍යා දෘෂ්ටිය. එහෙමයි. ඒක හොඳට ලෝකයේ දිහා බැලුවම තේරුම් ගන්න පුළුවන් ලෝකයේ වැඩි ආගමක් නාමයෙන් වැරදි අදහසක් තුල ඉන්න පිරිසද වැඩි හරි අදහසක් තුල ඉන්න පිරිසද වැඩි. වැරදි අදහසක්. එහෙමයි ස්වාමීනි. ආගමක් නාමයෙන්. එහෙයි. නිදහස් වීමක් කියලා බලාපොරොත්තු වෙන තැනම තියෙන්නේ විපරීත වෙච්ච වැරදි අදහසක් නම් නිදහස් වෙන්න අපිට නේතනේ. එහෙමයි. ඒතර කොහොමද එතකොට ස්වභාවය? එහෙමයි. ලීසිනේ. ස්වාමීනි මේ දුර්ලභ අවස්ථාවේ අපට පුරුදු වෙන්න අවස්ථාවක් තියෙනවා නම් මට කවර දේ හිතුණත් සාත්‍රුන් වහන්සේගේ ධර්මයට අනුව මේ දේ මා විනිශ්චයට යන්නේ ශ්‍රද්ධාව කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක නෙමෙයි ශ්‍රද්ධාවට එනවා කියන එක අමාරු එකනේ. එහෙයි. සම්පූර්ණ බොහෝ ගත්තොත් එහෙම ලංකාවේ වර්තමානයේ අර උපතින් බෞද්ධ වෙච්ච නිසා ඒක හිමු තියන් ඉන්නවා. ඊට පස්සේ ඒ දිනදා සමාජයේ යම් යම් දේවල් තුල තමන්ගේ පාරම්පරිකව එනවද ඒ දෘෂ්ටි තුලත් ඒ විදිහටම ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඒ දෙක එක තමයි යන්නේ කට්ටිය. එහෙයි. ඒතර වැඩිපුර ගත්තොත් එහෙම පහන පත්තු කරා මල් ටිකක් පූජා කළා සාදු කිව්වා. ඒක උදෙන් ඉවරයි. ඊට පස්සේ එහෙම නැත්නම් හැන්දෑවෙන් ඉවරයි. ඊටු කාලේ පුරාවට තමයි සමාදම් වෙලා ඉන්නේ වැඩිපුර කොතනද? වැරදි අදහස් තුල. එහෙමයි ස්වාමීනි. සමාජගත කරන්නේත් වැරදි අදහස්. බලන්න එතකොට මේ දැන් ගත්තොත් එහෙම බුඩ පිරිසක් මෙහෙම තමයි ඉන්නේ. එහෙමයි. ඊ පරිමාත් එක්ක පිටරට කෙනෙක් කිව්වා යාට මේ බඩේ අමාරුවක්ද උගුරේ අමාරුවක් ඇතිලා හොඳටම අමාරු වෙලා දැන් දවසට පැය ගාණක් වැටිලත් ඉන්නවලු. ඊට පස්සේ ඩොක්ටර්ස්ලා චෙක් කරවලා ස්කෑන් කරවලා ඒ යනවලු යන හැමතැනම නැහැලු මොකද ප්‍රශ්නයක් නැහැ කියනවලු. දැන් ඔක්කොම මාස ගාණක් කරලා අන්තිමට මතක් වුණේ මං එන පිරිටියක්වත් කියන්න ඕන. එහෙමයි. මේ බණහන අය ඉස්සෙල්ලා පිරිත මතක් වෙන්නේ කවදාහක්. සත්‍ය මතක් වෙන්නේ. කොහොම හරි ඊට පස්සේ අන්තිමට මට පිරිත මතක් වෙලා. පිරිත ඊට පස්සේ වරු 3ක් එක දිගට කියලා පිරිත. වරු 3ක් පිරිත කියපු ගමන් උගුරේ අමාරු හොඳ වුණා. එහෙමයි ස්වාමීනි.
පින් කරන හරියට මහන්සි ගන්න කෙනෙක්. අර පින නිසාම සමහරට අන්තිම මොහොතේ පොට මං හිතන්නේ විවර වුණා. එහෙමයි. ඊට පස්සේ ඒකින්ම ටක් ගාලා මේ එතන නියලුණා. ඊට පස්සේ මිනිස්සු වුණා. එහෙමයි. සත්‍යයේ පිහිටනකොට මාස්ටර් අඬ අඬ මාත් එක්ක කියනවා මේ සත්‍ය නම් පුදුම ආශ්චර්යයක් කියලා. එහෙමයි ස්වාමීනි. ඔය පිරිත් ටිකක් කියලා මේ සත්‍ය විශ්වාස කළා ඒ තුල වරු තුනක් නිරත වීමේ ප්‍රතිඵල එසේනම් සත්‍ය රකිමින් සත්‍ය ජීවත් වෙන කෙනාට ප්‍රතිඵල කෙසේද? එහෙමයි ස්වාමීනි. ඔතෙන්ට එන්නයි අමාරු. එහෙමයි. ඒ කල්ප කාලාන්තරයක් බොහෝ කාලයක් වැරදි දේවල් වල සමාදම් වෙච්ච කෙනාට අර ඔක්කොම මඩ ගොඩ අතහැරලා දාලා මඩ ගොඩෙන් මේ නියරට එනවා කියන එක හරි අමාරු වෙන්නේ. එහෙමයි. ඔව්. අර මඩ ගොඩේම ඉන්නේ. කොච්චර කිව්වත් මඩ ගසා දාගන්න ඒ කෙනාට හිත් පහළ වෙන්නේ. ඒක බලන්න මෙතන හරි ලස්සන සුන්දර කරුණු දෙකක් ඉස්මතු වුණා. එකක් කුමක්ද? සුනකෙක් විදියට හැසිරෙනකොට පුරුදු වෙනකොට ඒ ගති කයින් වචනින් මනසින් අපේ ජීවිතේට අපි දෙන්න ඒකින් සිදුවෙන කර්ම විපාකය දෙවෙනි තථාගත දසබල ඥානී ශාස්ත්‍රුන් වහන්සේ දකින්න එකක්. ඊළඟට ඒ මුල් කරගෙන මේකින් වැරදි දෙයක් පුරුදු කළා හරි දෙයක් කියලා හිතාගෙන මේකින් දුගතියට යන්න හේතු වෙන දේක් පුරුදු කරගෙන සුගතියයි කියලා අදහසක් ඇති කරගත්ත නම් මේ වැරදි දෘෂ්ටියේ බලවත් විපාක සාරවත්ඥයන් වහන්සේගේ සාරවත්ඥතර පේනවා. එහෙමයි. ඊළඟට සුනකයන්ගේ ලෝකෙට තිරිසන් ලෝකෙට නිරේට ගෙනියන ප්‍රතිපදාව තුන්වෙනි දසබල ඥානෙ හරි ලස්සනට ඉස්මතු වෙනවා. පුදුම ආශ්චර්යයක් ඒක. එහෙමයි ස්වාමීනි. පුදුම අద్భుත දෙයක් මේක. එහෙමයි. දැන් කල්පනා කරලා බලන්න. එහෙනම් අර මඩ ගොහරුවේ ඉන්න ලෝකෙට සර්වඥයන් වහන්සේගේ දැන් මේ අවබෝධය හිරු මඩලක් නෙමෙයිද ලෝකෙ. එහෙමයි. ස්වාමීනි ඇල්ලුවත් තැනකින් හිතුවත් තැනකින් නිවැරදි නිශ්චිත නිර්වුල් නොවන පැටලිලි සහිත දේකම පැටලෙන්න තියෙන ඉඩ කඩක් ද ස්වාමීනි අපිට සාත්‍රුන් වහන්සේ නැතිකොට අනිවාර්යයෙන්. එහෙමයි. හැම තිස්සෙම අපිට හැම පොටක්ම තියෙන වරදින තැන. එහෙමයි. ඒ වරදින තියෙන හැම තැනම බුදුරජාණන් වහන්සේ නමක් නිවැරදි කරනවා ශ්‍රාවකයෝ. එහෙමයි. අද සිටියා නම් කෙසේ නිරවුල් කරයිද? එහෙමයි ස්වාමීනි. නේද? එදා කාලානුරූපව ඒ සමාජ ක්‍රමයේ තුල තිබිච්ච ඒ ආර්ථික රටාවයි ඒ සමාජීය රටාවයි මේ ඒ දේශපාලනික රටාවයි එක්කනේ තියෙන දේවල් එක්ක අනුවනේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. එතකොට අද වැඩ සිටියා නම් අද දේශනා කරන්නේ අද වර්තමානයේ තියෙන දේවල් එක්ක මුල් කරගෙනනේ. එහෙමයි. ස්වාමීනි අවසරයක් ලැබෙනවා. එතකොට ස්වාමීනි මේ ලංකාවේ බෞද්ධ වෙලා අපි ඉපදිලා සිංහල බෞද්ධ වෙලා නොකා නොබී හරි මේ ආශ්චර්ය සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නවා හිරු මණ්ඩල පහළ වෙලා තියෙනවා කියලා වැද්ද වැටිලා ජීවිත පරිත්‍යාගයෙන් මේ අවුරුදු කීපේ ගෙවා ගන්න තියෙන අවස්ථාව කොච්චර දෙයක්ද නේ. එහෙමයි. ඒක නම් එහෙම යම් කෙනෙක් කරනවා නම් ඇත්තටම හො වීරියවන්තයෙක්. එහෙමයි ස්වාමීනි. ඇත්තටම සත්පුරුෂයෙක්. එහෙමයි. ඉතින් එනවා ආවොත් ඒක හරි. එහෙමයි. ස්වාමීනි දැන් අපි ලෝකයේ විවිධ දේවල් වලට කොච්චර මේ ජයගෝසනගනවද? ක්‍රීඩකයෝ මේ විවිධ විද්‍යාඥයෝ ආදි වශයෙන් ඒගොල්ලන්ට කොඩි ඔසවන්න ඒගොල්ලෝ බලන්න කරන්න ලෝකේ කොච්චර පෙළ ගැහෙනවද? ඒත් ස්වාමීනි අපේ පියාණන් වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා අපට මෙතෙන් සිට පෙළ ගැහෙන්න හිතට අදහස් දරා ගන්න තියෙනවා. අන්න එහෙම ජාතිය වාසනාවන්තයි. එහෙමයි ස්වාමීනි. නැත්නම් මේක ලේසින් වාසනාවන්ත වෙන්නේ නැහැ. එහෙමයි. මොකද හේතුව මෙතෙන්ට ඉතින් අර අපි කොච්චර කිව්ව ප්‍රඥා ඇස විවර කරන්න ඕනේ. එහෙමයි. ශ්‍රද්ධාව දැන් භාගතුන් හදී ධර්මදේශනාවේදී පළවෙනි ධර්මදේශනාවේ දේශනා කරන්න එකනේ මේ මම ශ්‍රද්ධාව මුදත්වා. ඒතර ශ්‍රාවකයට කරන්න දෙයක් තියෙන කොහොමද ශ්‍රද්ධාව මුදන්න ඕනේ. එහෙමයි. ශ්‍රද්ධාව මුදන්නේ නැති කම ප්‍රශ්නයක් තියෙන්නේ මේ. එහෙයි ස්වාමීනි. ශ්‍රද්ධාව මුදන්නේ නැහැ ඇත්තටම. එහෙයි. පිරිස ශ්‍රද්ධාව මුදන්නේ. ශ්‍රද්ධාව මුදනවා කියන්නේ මොකද්ද? බුද්ධ වචනයේ කෙරේ විශ්වාසය ඔහුගේ හිතේ ඔහු මුදා හරින්න ඕනේ. බුද්ධ වචනයේට විශ්වාසය මුදා හරින කෙනාටයි ප්‍රඥාව ඉවර වෙන්නේ. ඒ විශ්වාසය මුදා හරින්න බැරි නම් ප්‍රඥාව ඉවර වෙන්නේ අර මඩගොඩේම තමයි. දැන් මේ බණහනෝ සාදුකේ කියා හිට උදේ පහේ බස් එකේ මේ කලමනා ටිකක් අරගෙන එයා යාගේ ලෝකේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙයි.
එතකොට අපි ওই දේවල් හැමතිස්සෙම කියන්නේ කිව්වොත් එහෙම අපි සාමාන්‍ය ඕවට බැඳිච්ච පිරිස හිතන්නේ නිඳා කරනවා කියලා. එහෙමයි. ඒ නිසා මේ අපිට නම් වශයෙන් ගම් වශයෙන් දැන් කියන්න දෙයක් නැහැ. දැන් අවුරුදු ගාණක් තිස්සේ මේවා ඉස්මතු කරනවා. ඉතින් වැරදි දේවල් අතහරින්න ශ්‍රද්ධාව ඇති වුණා නම් වැරදි දේවල් අතහරිනවා කියන සාමාන්‍ය දෙයක්. එහෙමයි. එතකොට තේරුම් ගන්න ඕනේ වැරදි දේවල් හොර රහසේ හරි අපි යන්නේ පස්සේ ශ්‍රද්ධාව තාම තමන්ගේ හිතෙන් තමන් මුදල නැහැ. එහෙමයි ස්වාමීනි. මේ නැතුව බෑ නේද හරකද මේකද කියා හරි අපි මේ කල් වේලා බල ඉන්නවා කියලා කියන්නේ ඒක ඇත්තටම ශ්‍රද්ධාව මුදල නැතිකම. එහෙමයි. ස්වාමීනි දැන් මේ සාකච්ඡා මාලාව මහා සංඝරත්නයේ කරුණාවෙන් අපට දායාද වුණා. දැන් අපි සාම්ප්‍රදායික බෞද්ධයන් විදිහට ප්‍රතිමා වහන්සේ විහාරස්ථානෙත් වැඩ ඉන්නවා. වෙසක් පොයටත් යනවා හැමදාම බෞද්ධ නාමයෙන් අපි ඉන්නවා. නමුත් ස්වාමීනි මේ ධර්මයේ ඔස්සේ සාතුන් වහන්සේ දැකබලා ගන්න ඕන, හදාරන්න ඕනේ, විමසන්න ඕන කියලා අපේ සිංහල බෞද්ධ පින්නතුන් හැමෝම උත්සාහවන්ත වුණොත් එහෙම. උත්සාහවන්ත වුණා කියලා කියන්නේ ශ්‍රද්ධාවේ සංකේතය තමයි. එහෙමයි ස්වාමීනි. දැන් ගොඩාක් අය හිතනෝනේ අපි මට ශ්‍රද්ධාව තියෙනවා මෙහිමයි කියලා. එහෙම නෙමෙයි හිතන්න ඕන. Tamanට ශ්‍රද්ධාව තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ඉදිරියේදී උට ඇත්තටම මේ අත්හරිය නොවන දේවල් අත්හැර ගන්න පුළුවන්. එහෙමයි. විශේෂයෙන්ම මේ දෘෂ්ටි. එහෙයි. දෘෂ්ටි අත්හැර ගන්න බැරුව දෘෂ්ටිය පිරිසිදු කරගන්න බෑ. වැරදි දෘෂ්ටිය අත්හැර ගන්න බැරුව හරි දෘෂ්ටිය පිරිසිදු වෙන්නේ නැහැ නේ කවදාවත්. එහෙමයි ස්වාමී. මොකද මෙතන වැදගත්ම දේ හරි දෘෂ්ටිය පිරිසිදු වෙන එකනේ. එහෙමයි. දෘෂ්ටිය පිරිසිදු කරගත්තු කෙනා තමයි ඊළඟ දේවල් ටික අනිවාර්යෙන් කොහොමද කරගන්නේ. දෘෂ්ටියක් තුළ එළඹුණා කියලා කියන්නේ ඒක විශාල මේ මනසකට හානියක්. ඒ දැන් මෙතන කෙලින්ම පැහැදිලි වෙනෝනේ දෘෂ්ටිගත වීමම තිරිසන් ලෝකයයි නිරයයි. ඒ ලෝක දෙක තමයි තියෙන්නේ. එහෙමයි. තිරිසන් ලෝක සත්තුන් ස්වභාවය බලන්න ජීවත් වෙන ක්‍රමය. අම්මට විශේෂත්වයක් තියෙනවද? තාත්තට විශේෂත්වයක් තියෙනවද? සහෝදර සහෝදරයන්ට විශේෂත්වයක් තියෙනවද? වැඩිහිටි කෙනාට විශේෂත්වයක් තියෙනවද බලන්නේ මනසේ? නෑනේ. එහෙමයි. මෛත්‍රියක් තියෙනවද බලන්නේ මනසේ? නෑනේ. ඉතින් ඊහට තව මොනවද? පේන තිරිසන් ලෝකෙ එසේනම් නොපෙනෙන නිරය කෙසේ ඇත්? එහෙමයි. පේන තිරිසන් ලෝකෙට ගියපු කෙනාගේ මනස එසේනම් නොපෙනෙන නිරයට ගියපු කෙනාගේ මනස කෙසේ ඇත්? එහෙමයි ස්වාමීනි. භයානකයි. ඇයි වැරදි දෘෂ්ටියේ තියෙන භයානකම? ස්වාමීනි දැන් වැරදි දෘෂ්ටිය මෙතරම් දරුණු විපාක සහිත නැහැ. ඒ කියන්නේ අපිට පේන තිරිසන් ලෝකය නැතිනම් නිරේ නම් ඊට විපාක. එතකොට එදිනෙදා අපිට එන ආකල්ප දෘෂ්ටි ගැන අපි කොච්චර පරිස්සම් වෙන්නද කොච්චර බය විශාල පරිස්සමක් වෙන්න ඕන ඇත්ත. එහෙමයි ස්වාමීනි. ඒක විශාල අභියෝගයක් අපිට. එහෙයි ස්වාමීනි. මොකද මේ දෘෂ්ටිය වැරදි දෘෂ්ටිය අතහැරලා හරි දෘෂ්ටියට මං ඍජුවම එනවා කියන එක. ඒක ඍජු ගුණයක් කොහොමද? ඒකට තමයි කියන්නේ උජුපටිපන්න භව කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ඍජු ගුණේ පිහිටන්නේ නැතුව කොහොමද ඥායපටිපන්න ශ්‍රාවකෙක් බිහි කරන්නේ? එහෙමයි. ඥායපටිපන්න ශ්‍රාවකෙක් බිහි කරන්නේ. එහෙමයි. ඒ ඍජු ගුණයට එන්න තමන් තමයි તો දක්ෂ වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. විශේෂයෙන් පළවෙනි එක තමයි වැරදි දෘෂ්ටි අතහරින්න ඕන. එහෙමයි. හැමදේ ඉදිරියේම තෙරුවන් සරණේ පිහිට පතන්න ඕන. ස්වාමීනි ගොඩාක් තියෙන අර දෘෂ්ටි වලට තමන් හරි කැමතියි. ඒකට හේතුව ආස්වාදයක් තියෙනවානේ. එහෙමයි ස්වාමීනි. මේ ඕනම දෙයක අකුසලයකුණත් ආස්වාදයක් නැත්නම් ඒ අකුසලයේ හිත ඇලෙන්නේ. එහෙමයි. අකුසලයේ හිත ඇලෙන්නේ අකුසලයෙන් යම් ආස්වාදයක් විඳින නිසාමයි. අකුසලයේ වුණත් ආදීනව විතරම නම් තියෙන්නේ. මේ සත්‍ය අකුසලයේ ඇලෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේ ධර්ම මාර්ගයට ආපු කෙනා කොහොමද අකුසලයේ අතහරින්නේ ආශාදයක් තියෙනවා. මොකද ප්‍රඥාව තියෙනවනේ. අන්න ප්‍රඥාවට කරන්න පුළුවන් දේ. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවට කරන්න පුළුවන් දේ තමයි අකුසලයේ ආස්වාදය දකින්නවා. හැබැයි ආදීනව බොහෝ තියෙන බව දකින්න. ආදීනව බොහෝ තියෙන බව දකින්න. එහෙමයි. ඒතර ප්‍රඥාව තියෙන කෙනාටයි සතර පාය ගැන කියද්දී අකුසලයේ ආදීනව යන්නේ මිත්‍යා දෘෂ්ටිය තියෙන. ඒ නිසා පින්වත්නි වැරදි දෘෂ්ටිය දුරු වීම සියලු මෙන්ටලි ප්‍රශ්නවල දුරු වෙන ප්‍රධාන හේතුවක් ඒක. එහෙමයි. මේ මෙන්ටලි ප්‍රශ්න කියන ඒවා එතකොට ඔක්කොම නැති වෙන පටන් ගන්න දෘෂ්ටි පිරිසිදු වීමත් එක්ක තමයි. දැන් බලන්න එතකොට මේ මනුස්ස ලෝකෙම ඉන්න මිනිස්සෙක් මේ හරකෙක් විදිහට ජීවත් වෙලා. එහෙමයි ස්වාමීනි. සුනකෙක් විදිහට ජීවත් වෙනවා. මෙන්ටලි වැටිලා නැද්ද මේ කට්ටිය? එහෙමයි. ආයෙත් මීට වඩා මොන උපමාද?
එහෙයි ස්වාමීනි. තේරුණා නේද? එහෙයි. එතකොට අද කට්ටිය හරක් වගේ නෑ. ටයිකෝඩ් ගහගෙන තමයි වැරදි දෘෂ්ටි වල ඉන්නේ. එහෙමයි. එහෙම නේද? හොඳ ලස්සනට ජැන්ඩියට ඇඳගෙන එතෙන්ට මනස හදනවා. ඉතින් ඒ නිසා අපිට ඉතින් ධර්මානුකූලව භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයෙන් নমස්කාර කරමින් කරුණු පැහැදිලි කරන්න විතරයි පුළුවන්. එහෙමයි ඒ ස්වාමීනි. නිසා මේ පින්වත් සියලු දෙනාටම මේ ප්‍රඥා ලෝකෙ පුදවා ගන්නට සියලු දෘෂ්ටි වලින් නිදහස් වෙන්නට මේ දහම් පරයය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. ඉතින් ලාමක ඇසින් ලෝකයේ බලබලා ඒ කෙරෙහි ගිලී රැවටෙනවා කරුණ පසකින් තබා භාග්‍යවතුන් වහන්සේගේ දහම් මැස දායාද කොටගෙන භාග්‍යවතුන් වහන්සේට අනුව අපේ පිරිසුදු මඟ නිවැරදි කරගන්න ආකාරය පිළිබඳව තථාගතයන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ අපට අනුකම්පා වූ ගරුතර මහා සංඝරත්නය අදත් පෙන්වා වදාලා. ඉතින් අපි හැමදෙනාම මහා සංඝරත්නයේ ගෞරවයෙන් වන්දනා කොටගෙන සමා කොටගෙන වන්දනා කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වේලාව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ මහියංගනේ ශ්‍රී මහා සුමන මහමිුණා භාවනාසපුවට සම්බන්ධ අංක 126 ඉකිරියගොඩ කෙසෙල් පොත යන ලිපිනේ පදිංචි පින්වත් WWM ඥානවතී මෑණියන් සහ පුතණුවන් ලේලිවරුන් ඇතුළු මොණබුරු මිනිපිරියන් ඒකරාශී වෙලා මීට වසර 3කට පෙර මිය පරලොව ගිය ආර්.බී. කරුණාරත්න පින්බර පියාණන්ට පින් අනුමෝදන් කරන අදහසින් තමයි අද දවසේ මේ උදාර පුණ්‍ය ධර්මයේ රැස් කරගන්න. ඉතින් මේ රැස් වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා. සක්දිවිඳුන් විස්කන් දේවපුතු විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට්‍ර සතරවරන් රජදරුවන් සෙම්පති දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත්භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුදු සසුන හිත කැමති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ඒ වගේම ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු ශ්‍රී මහා බෝරජාණන් වහන්සේ ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. මේ පින්බිම ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය ඒ වගේම මේ රැස් වුණු උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්මාවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මීට වසර 3කට පෙර මිය පරලොව ගිය ආර්.බී. කරුණාරත්න පින්බර පියාණන්ටත් ඒ වගේම මිය පරලොව ගිය ආර්.බී. අතුල කුමාර WWM සෙනවිරත්න බී.ඩී. මුතුමැණිකා ආර්.බී. ගුණවර්ධන WM හීම්මැණිකා ආර්.බී. රම්මැණිකා ටී.එම්. ලුකුමැණිකා ආර්.බී. පුංචි බණ්ඩා පියාණන් ඇතුළු ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඉතින් රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය WWM ඥානවතී පින්බර මෑණියන් පුතණුවන් ලේලිවරුන් මුණුපුර මිනිපිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම WWM පුංචි බණ්ඩා පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම පවුලේ සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්දාය.
ඉතින් අපට අනුකම්පාවෙන්ම අදත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සැදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ මීට වසර 3කට පමණ පෙර මිය පරලොව යන්නට යෙදුන ආර්.බී. කරුණාරත්න පින්වන්ත පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් මයංගනීය ශ්‍රී මහා සුමන මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ අංක 126 ඉකිරියගොඩ කෙසෙල් පොත යන ලිපිනේ පදිංචි පින්වත් WWM ඥානවතී මෑණියන් සහ පිනැති පුතුණුවරුන් ඒ වගේම ලේලිවරුන් ඇතුළු මුණුබුරු මිනිබිරියන් වශයෙන් පවුලේ පින්වන්ත හැමදෙනා ඉතින් මේ පිනැතියන් අපි තාම දයාවෙන් පින්වන්ත ඔබ හැමදෙනාම සමග සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබටත් අවස්ථාවක් තිබෙනවා ධර්ම දානමය පින්කම සිදු කරගන්න මේ සාකච්ඡාව ලෝකයට දායාද කොටගෙන 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් මේ පිළිබඳව උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ හදවතේ විරාජමාන කොටගෙන ඒ උදෙසා කැප වෙන්නේ මෙයයි පින්වන්ත හැමදෙනාගේ හදවත සාක්ෂි රැගෙන ආවා කියලා අපි විශ්වාස කරන්නේ. ඉතින් මේ පිණිස ඔබට ධෛර්යය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.